virtual box එකක් වගේ දාලා නම් පුළුවන්. අර අපි කියන්නේ VMware කියලා අදිනවනේ. VMware. right අනේකට තමයි අපි කියන්නේ virtualizations කියලා. එතකොට දැන් virtualization එක ගත්තොත් Windows වලත් virtualization තියෙනවා, Linux platform වලත් virtualizations තියෙනවා. හරි. දැන් අපි බලමු මේකේ කිහිපයක් concept කිහිපයක් තියෙනවා. අපි ඒක ගැන කතා කරමු. හරි. virtualization එකක් කොහොමද functions වෙන්නේ කියලා. හරි. right. එතකොට දැන් virtualization එකක් කියලා කියන්නේ අපි දන්නවා දැන් VMware එහෙම නැත්නම් virtual machines එහෙම නැත්නම් fake machine එකක් අපි දාගන්න එක තමයි virtualizations කියලා කියන්නේ. හරි. ඒතකොට server virtualization කියලා අපි මුලින් පටන් ගමු. topic එක ලියා ගන්න server virtualization. server එකක් ඇයි අපි virtualization කරන්න ඕනේ? සර් රෙකෝඩින් එක දාලා තියෙන්නේ? දාලා තියෙනවා. ඇයි server එකක් virtualization කරන්නේ? දැන් අපි කියමු Windows 10 machine එකක් ඇතුළත Windows server එකක් run කරනවා. ඇයි එහෙම කරන්න අවශ්‍යතාවයක් තියෙන්නේ? ඒ අවශ්‍යතාවයක් තියෙනවා. example එකක් මොනවා හරි උදාහරණයක් කියන්න බෑ. idea ගන්න නැද්ද? ඇයි server එකක් අපි virtualization කරලා ඒක real network එකට දාන්න ඕනේ? ඇයි හේතුව? ඒක ලොකු වැඩි වෙනවා. එකක් තමයි physical server එකක් use කරනවා නම් cost එක වැඩි. හරිද? ඒකේ RAM ප්‍රමාණය ඊට පස්සේ ඒකට යන hard disk ප්‍රමාණය ඒ වගේ දේවල් තියෙනවා. හරි? ඊට පස්සේ CPU utilization එක වැඩි වෙනවා server එකක් run වෙද්දී. දැන් machine එකේ CPU utilization කියලා තියෙනවනේ දන්නවනේ. task manager එහෙම open කරා නම් CPU වල run වෙන utilization එක. එතකොට ගොඩක් storage වෙනකොට ගොඩක් PCs වලින් access කරනවා නම් අර server එක CPU utilization එක වැඩි වෙනවා. හරි? එතකොට මේ ඒ CPU utilization එක අඩු කරගන්න අපි පාවිච්චි කරනවා මේ virtual server එකක්. හරි? ඊට අමතරව කවුරු හරි hack කරන්න හදනවා නම් හරිද? hack කරන්න හදනවා නම් physical device එකක් තියෙනවා නම් ඒක hack කරන්න ලේසි. හරිද? virtual server එකක් තියෙනවා නම් ඒක hack කරන්න අමාරුයි. හේතුව machine එකක් ඇතුළත තවත් OS එකක් run වෙනවා කියලා කියන්නේ ඒක පොඩ්ඩක් අමාරු දෙයක්. hacker කෙනෙක්ටත් ඒක resource එක අල්ල ගන්න. හරි? එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් දැන් මොකද virtual RAM එකක් add කරගන්න, virtual memory එකක්, virtual network interface එකක්. හරිද? real interface එකක් අවශ්‍ය නැහැ. හරි? virtual interface එකක් add කරගන්න පුළුවන්. හරි? අනේ වගේ දේවල් මේකෙදි කරන්න පුළුවන්. හරි? එතකොට ඔයාට පුළුවන් operating system එක වෙනස් කරන්න. දැන් ඔයා පාවිච්චි කරන ඔයා Windows user කෙනෙක් නම් ඔයාට පුළුවන් Linux server එකක් ඔයාගේ machine එකේ ඇතුළත install කරන්න. ඔයා Windows server කෙනෙක් Windows machine එකේ නම් ඔයාට පුළුවන් Linux Red Hat server එකක් ඔයාට install කරන්න. තේරෙනවද? ඒ වගේ ඔයාට operating system එක හදාගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. හරි? ඒතර මෙන්න මෙතනදී දැන් සාමාන්‍යයෙන් අපි virtualization එක ගත්තොත් ඔයාට ලේසි. දැන් Azure කියලා එකක් අහලා තියෙනව නේද? අහලා තියෙනවද? Microsoft. ඔව් Microsoft ලගේ දැන් යන Azure server එක. හරි? Azure server එකකින් කරන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔයාලා දන්නවා මේ හැම එකක්ම cloud based කරලා නේද තියෙන්නේ. දන්නවද Azure කියන්නේ cloud එකක් කියලා? right. එතකොට ඒ Azure කියලා කියන්නේ cloud එකක්.
ඇයි යාව cloud එකක් විදිහට පාවිච්චි කරන්න කියලා ඇහුවොත් දැන් එතන virtual servers එකම machine එකේ ඔයා servers multiple servers යාලා operate කරලා දීලා දෙනවා හරි අන්න ඒකේ screen එක ඔයාලට ගන්න පුළුවන් web page එක හරහාම හරි Azure account එකකින් log වෙලා ඔයාලට ඒකේ desktop එක ඒ වගේ දේවල් ඔයාලට ගන්න පුළුවන් මේ එතනදී එතකොට storage එක වෙන්නේ වෙනත් තැනක ඔයාගේ server එක operate වෙන්නේ ඔයාගේ local machine එකේ තේරෙනවද? එතකොට හැක් කරන එක්කෙනාට ඒ හැක් කරන්න අමාරුයි. virtual machine එකේ data storage එක වෙන්නේ cloud එකේ. එතකොට machine එකේ screen එක විතරයි ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? සම්පූර්ණ network setup එකම තියෙන්නේ වෙනත් තැනක. ඔයාගේ screen එක විතරයි view කරන්න තියෙන්නේ. එතකොට මෙතනදී virtual Google ලත් virtual PCs use කරනවා. දන්නවද? Google එක මොනවද කියලා ඔව් Google ලා use කරනවා දැන් අලුතින් යාලා පටන් අරගෙන තියෙනවා cloud server එකක් හරි right මෙන්න මේක තමයි මෙයාලගේ cloud server එක පොඩ්ඩක් එන්න Alibaba එකේ පෙන්නන්න Alibaba එක නෑ Alibaba එකේ තියෙනවා මේ මම දැන් ගත්තේ Google එක හරි VMware ඔයාලා VMware එකක් හදන්න පුළුවන් හරි මේක Windows server එකක්ද පාවිච්චි කරන්නේ SQL server එකක්ද ඔයාලට අවශ්‍ය කරන server ප්‍රමාණය ඔයාලට මෙතනදී දාන්න පුළුවන් හරි එතකොට console එක බලන්න පුළුවන් එතකොට මේක project එකක් විදිහට තමයි මම මේක create කරන්න තියෙන්නේ desktop එකේ usage images ඒ වගේ දේවල් මෙතන options කීපයක් කියලා දීලා තියෙනවා දැන් මේක Google ලගේ virtual machine එකක් මේකත් VMware එකක් තමයි දැන් කාලේ VMware කියන එක තමයි බොහෝ දුරට පාවිච්චි කරන හේතුව security reason අනිත් එක physical device එකක් අපිට අවශ්‍ය කරන්නේ නැහැ හරි Linux VMware instance එකක් තියෙනවා හරි එතකොට ඔයාට මෙන්න මේක දැන් අපි උදාහරණයක් ගමු server එකක් මම පාවිච්චි කරනවා මේ server එක ඔයාගෙන මේ server එක ඔයාට පුළුවන්ද වෙනත් ලොකේෂන් එකේ ඉඳලා එහෙම නැත්නම් වෙනත් සිටි එකේ ඉඳලා ඔයාට ඇක්සස් කරන්න. ඔයාගේ කම්පැනි එකේ තියෙන ලෝකල් සර්වර් එකක් ඔයාට ඇක්සස් කරන්න පුළුවන්ද වෙනත් ලොකේෂන් එකකින්? පුළුවන්. හැබැයි මොන වගේ දේවල් වලින්ද පුළුවන්? එකක් ඔයාට පුළුවන් මොනවද පාවිච්චි කරන software එක TeamViewer. ඊට පස්සේ AnyDesk. අනේ වගේ softwares වලින් ඔයාට server එක operate කරන්න පුළුවන්. හැබැයි ඕක secured. නෑ. හේතුව remote control කරන software එකේ backdoor එකක් හදලා ඒක හරහා රිංගලා ඔයාගේ server එක hack කරන්න පුළුවන්. හරි? දැන් මේවා cloud based servers. හරි? මේ cloud based servers ඔයාට පුළුවන් Google ලගේ console එකට ගිහිල්ලා. හරි? එතකොට Google console එකට ගිහිල්ලා console එක මගින් ඔයාලට log වෙන්න පුළුවන් ඕනම තැනක ඉඳලා. එතකොට ඔයා ඉන්න තැන ඉඳලා මේක virtual machine එකක් විදිහට තමයි මෙයා වැඩ කරන්නේ. හරි? ඒකට Google ලා පොඩි ගාණක් මේකට වෙන් කරලා තියෙනවා සාමාන්‍යයෙන් $300 විතර ඔයාගේ first login එකේ ඉඳලා දෙනවා. මේක valid වෙනවා දවස් 90ක විතර දවස් ගාණක් valid වෙනවා මේක සම්පූර්ණ trial version එකක්. මෙතනින් එහාට ඔයා pay කරන්න ඕන Google ලට. ඔයාගේ server එක තියාගන්න එකට. හැබැයි ඔයාට දවස් 90ක් මාස 3ක් සම්පූර්ණයෙන් free දෙනවා $300ක මැෂින් එකක් වගේ තමයි ඔයාලට දෙන්නේ. $300ක වටිනාකමක් තියෙන මැෂින් එකක් වගේ තමයි ඔයාලට Google ලා දෙන්නේ. හරි? දැන් මේකේ මම පෙන්නන්නම්. Google ලා විතරක් නෙමෙයි Azure, AWS ඒ හැම එකක්ම දුවන්නේ මේ virtual machines වලින් තමයි. දැන් යන අලුත් concept එක virtual machine එක. පේනවද
අපිට අවශ්‍ය කරන ටූල්ස් ටික මේක ඉන්ස්ටෝල් කරලා මේක මේ වෙබ්සයිට් එකක් මේ වෙබ්සයිට් එකෙන් තමයි ඩෙස්ක්ටොප් view එක පෙන්වන්නේ අපිට අවශ්‍ය කරන දේ මේක Linux platform එකක් තියෙන්නේ මේකේ terminal කියලා පෙන්වන්නේ Windows platform එකේ වුණත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් හැබැයි Windows platform එකට OS එකට ඔයා ගාණක් ගෙවන්න ඕන Linux platform එක සම්පූර්ණයෙන් free හරි මේක Google Cloud Machine එකේ තමයි මේක යන්නේ GUI version එක. මේක ඔයාලා operating system එක හැමෝම දන්නව වෙන්නේ නැති මේක Ubuntu කියලා operating system එකක් තමයි මේකේ run වෙන්නේ Linux platform එකේ. හරි. පේනවද ඔයාලට? ඔයාලා මේ screen video play කරලා පෙන්නන්න. GUI code would be provide ABCDE. හරි ඔයාලා පේනවද? මෙන්න මේක run වෙන්නේ Google Chrome එකෙන් පේනවද? We're going to close the connection and now මෙතන බලන්න මේ Google Chrome කියලා තියෙන පේනවද? modified. Now we are going to initiate the connection back till මේක සම්පූර්ණයෙන්ම run වෙන්නේ මේ Google Chrome එක open කරලා තමයි මේක run වෙන්නේ. මේක notepad අරව මේ හැම එකක්ම operating system සම්පූර්ණයෙන් run වෙනවා. ඒක ඔයාලට අනිවාර්යයෙන්ම machine එකෙන් තමයි log වෙන්න ඕන කියලා නෑ. ඔයාලට පුළුවන් PC එකෙන් මේ mobile phone එකකින් වුණත් ඔයාලට log වෙන්න පුළුවන්. හරි. අපිට අවශ්‍ය කරන මේ OS එක දාන්න පුළුවන් Linux නම් බොහෝ දුරට free. එහෙම නැතුව වෙන OS එකක් ඔයා දැම්මොත් ඔයාලට ගෙවන්න වෙන Windows OS එකක් නම් ගාණක් ගෙවන්න වෙනවා. හරි. මේකත් Ubuntu වල 14.0 කියන version එක. ඔයාලා බොහෝ දුරට Ubuntu Linux වල වෙනත් GUI version ඊට පස්සේ Linux Mint, CentOS, Florida අනේ වගේ OS ඔයාලට operate කරලා දාන්න පුළුවන්. හරි. Chrome remote කියලා මේ OS එකක් තියෙනවා. ඒකත් ඔයාලට install කරන්න පුළුවන්. හරි. ඒකෝන සම්පූර්ණයෙන් ඔයාලට පුළුවන් වෙන්නේ සම්පූර්ණයෙන්ම ඩෙස්ක් මේ කියන්නේ Windows මේ කියන්නේ Google Chrome එකක් open කරගෙන Chrome එකේදී ඔයාලට මේවා log වෙලා බලන්න පුළුවන් මේ machines real machines විදිහට තමයි මෙයා වැඩ කරන්නේ. හරි. clear නේද ඔයාලට? right. ඒකයි virtual machine එකේ කරන්නේ. ඒක Google විතර නෙමෙයි Azure වුණත් Azure AWS ඒ හැම එකේනම ඔය concept එකෙන් තමයි කරන්නේ. හරි. එතකොට server එකක් ඔයාලට හැම වෙලාවම on කරලා තියාගන්න අවශ්‍යතාවය නැහැ 24 hours. Google ලගේ server එක on. හරි. ඊට අමතරව security තියෙනවා එතනදී. ඕනම තැනකින් ඔයාලට remotely log වෙලා ඔයාගේ account එකට log වෙලා ඔයාගේ server එක access කරගන්න පුළුවන්. හරි. මම හිතන්නේ clear වෙන්නේ නැති. Yes. හරි. එතකොට මේ VMware වලට සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන VMware වර්ග කිහිපයක් තියෙනවා. මෙන්න මේ ටික ලියා ගන්න. VMware කියන්නේ softwares නෙමෙයි concept කිහිපයක්. Hyper-V කියලා කියන්නේ Windows 10 එකේ එන එකක්. VMware vSharp කියලා කියන්නේ ඒ වගේ third party software එකක්. Citrix කියලා කියන්නේ server එකක්. Citrix server එකේ VMware එක. Red Hat කියලා කියන්නේ Linux ලගේ server VMware එක. ඊට පස්සේ KVM කියලා කියන්නේ kernel machines කියලා කියන්නේ KVM කියලා කියන්නේ Linux based server එකක්. ඒතකොට ඒක Red Hat වලටත් එනවා. ඕනම Ubuntu ඕනම එකක එනවා. හරි. මෙන්න මේ ටික පොඩ්ඩක් ලියා ගන්නවද? VMware වර්ග කියලා. නැත්නම් VMware types. නැත්නම් virtualization types. answer කොහොමද cloud computing කියන එක මේ popular ඔව්. popular කියන්නේ ලේසි. වැඩේ ලේසි. අපිට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. machines down වෙයි. අපි දාන්න කියමු server එකක් අපි වැඩ කරනවා කියලා. ඒ server එක සාමාන්‍ය warranty time එක දීලා තියෙන අවුරුදු 2යි. අවුරුද්දක් ඇතුළත damage වුණොත් මොකද කරන්නේ? සම්පූර්ණ hard එක පිච්චුනොත් මොනවද කරන්නේ?
වොරන්ටි දීලා ඉන්න කෙනා හાર્ඩ් එක රිප්ලේස් කරලා දෙයි. හැබැයි ඩේටාස් ටික එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔව් අන්න ඒක හින්දා තමයි ක්ලවුඩ් මැෂින්ස් කියන කන්සෙප්ට් එක බොහෝ දුරට මෙව කරලා තියෙන්නේ. හේතුව Google සර්වර් එකේ දාලා ඕකේ ස්ක්‍රීන් එකක් විතරයි අපිට ඉන්ස්ටෝලේෂන් එකට දෙන්නේ. කෝඩින් කරන්න නැතුව අපිට ඩිරෙක්ට් GUI version එකේම අපිට ඒ ටික ඔපරේට් කරගන්න පුළුවන්. ඒ හින්දා අර මේ virtual machines කියන concept එක පොඩ්ඩක් මෙව උනේ බොහෝ දුරට Linux platform එකෙන් තමයි Google ලා පාවිච්චි කරන්නේ. ඒ හින්දා Linux එක කොහොමත්ම security Windows වලට වඩා ඒකයි යතන හේතුව. Windows ඇයි free දෙන්නේ නැත්තේ හේතුව කියලා අහුවොත් ඔක company issue එකක්. Microsoft එකයි Google එකයි අතර තියෙන ආරවුල් එකට තමයි ඕක ෆ්‍රී දෙන්නේ නැත්තේ. Microsoft ලා ෆ්‍රී දෙන්නේ නැහැ යාලගේ operating system එක. Google company එකකින් කවුරු හරි operator කෙනෙක් ක්‍රැක් වර්ෂන්ස් කියලා ඒ වගේ දෙයක් පාවිච්චි කරොත් සම්පූර්ණයෙන් Google ලට නඩු අදින්න පුළුවන් Microsoft ලා. ඒකයි ලංකාවේ රූල් එක වෙනයි. Google company එක තියෙන්නේ USA වල. ඒ හින්දා ඒ දෙකේ අතර වෙනසක් තියෙනවා. හරි. ඒ ටික පොඩ්ඩක් ලියා ගන්න. හරිද ලියලා? ඒකටද? හරි මෙන්න මේ ටික පොඩ්ඩක් අඳ ගන්න. virtual machine එකයි VMware එකයි අතර තියෙන වෙනස. දැන් sorry physical machine එකයි virtual machine එකයි අතර තියෙන වෙනස. virtual machine එකේ ඔයාගේ server එකක් තියෙනවා නම් ඒක physical server එකේ single host එකක් host operating system එකක් තමයි දාලා තියෙන්නේ. එතකොට මෙතනදී ඔයාට multiple operating systems දාන්න පුළුවන් කිසිම load එකක් නැතුව. මතක තියාගන්න dual boot triple boot කියලා තියෙනවා Windows machine කියන්නේ direct දාන්න පුළුවන්. හැබැයි ඕකට ගොඩක් physical මේවා ඕන RAM ඊට පස්සේ hard disk ඒ වගේ ගොඩාක් දේවල් අවශ්‍ය වෙනවා virtual machine එකේ එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. අනිත් එක slow වෙන්නේ නැහැ device එක. ඉවරද? ඔව්. right ඊට පස්සේ මේ Hyper-V වර්ග දෙකක් තියෙනවා type 1 type 2 කියලා. ඒ දෙකත් පොඩ්ඩක් ලියා ගන්න. type 1 එක හරි type 1 type 2 කියලා වර්ග දෙකක් තියෙනවා. මේ දෙක ලියා ගන්න.
type 1 එකක් කියන්නේ අර මම කලින් කිව්වේ dual boot triple boot කරනවා කියලා. අන්න ඒක තමයි type 1 කියලා කියන්නේ. type 2 කියලා කියන්නේ අපි VMware VirtualBox KVM ඒ වගේ softwares දාලා ඒක ඇතුළත OS එක run කරනවා නම් type 2. පැහැදිලිද? ඔයාලා දන්නවද dual boot triple boot කරන විදිහ? dual boot කරලා තියෙනවා. dual boot කරලා තියෙනවා. නෑ. මොන OS එකද dual boot කරලා තියෙන්නේ? Windows මම දෙකක් තමයි. නෑ Windows දෙකක් නෙමෙයි, platform දෙකක්, Linux එකයි Windows එකයි. එහෙම දාලා නෑ Windows මම දෙකක් දාලා. Windows දෙකක් සාමාන්‍යයෙන් එහෙම දෙනවා automated. හැබැයි Linux එකයි Windows එකයි ඒ දෙකම දාන්න දෙන්නේ නැහැ automated. හරි? ඒකේ දේවල් කිහිපයක් කරන්න තියෙනවා. එහෙම දාන එකටම Linux එක දාලා නේද Windows දාන්න ඕන. නෑ. එතකොට මේ Linux මැකෙනවා. අර Windows දාලා දාන්න ඕන. Windows දාලා තමයි Linux එක දාන්නේ. හැබැයි settings ටිකක් හදන්න ඕන. මම පෙන්නන්න. සිම්පල් විදිහට පෙන්නන්න. බලමු මම දැන් දැනට මම Kali Linux එකේ Kali Linux එක install කරන විදිහ විනාඩි 5ක වීඩියෝ එකක් හදලා තියෙන්නේ. ඒකේ මම අර install කරන එක පොඩ්ඩක් time ගන්න හින්දා මම ඒ කියන්නේ explanation වීඩියෝ එකක් දාලා තියෙනවා ethical hacking එකේ introduction එකක් මම දාන්න YouTube channel එකේ ඔකත් මම බලන Kali Linux එක dual boot කරන්න Ubuntu තියෙනවා මම already මගේ අනිත් machine එකේ Kali Linux එක dual boot කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට idea එකක් ගන්න පුළුවන් කොහොමද කරන්න පුළුවන් කියලා. හරි මේක ලියාගත්තද? හරි. පොඩ්ඩක් මම ඔයාලට මේ ස්ක්‍රීන් එක share කරලා පෙන්නන්නම්. මගේ ස්ක්‍රීන් එක ආවද? හරි. ඔයාලා මේ සාමාන්‍යයෙන් dual boot කරනවා නම් Windows machine එකේ නම් device manager එකට ගිහින් device manager නෙවෙයි disk manager එකට ගිහිල්ලා මගේ disk manager එක පෙන්නන්නේ නැහැ බලන්න. මගේ මේක විතර පෙන්නන්න. disk manager එක පෙන්නන්න නැත්තේ. පොඩ්ඩක් එන්න බලන්න. මේකේ disk manager එක right මේකේ ගිහිල්ලා මතක තියාගන්න ඔයාලා shrink කරන්න දන්නවද? අහලා තියෙනවද shrink කරනවා කියන්නේ? ඔව් hard එක බෙදන එක. ඔව් ඒ කියන්නේ එක hard එකක් තවත් hard එකක් විදිහට replace කරනවා. ඒ කියන්නේ hard එක divide කරනවා කියලා කියන්නේ. හරි. ඔයාලා මතක තියාගන්න ඔයාලා spaces තියෙන හොඳ spaces තියෙන free spaces තියෙන hard disk එක තෝරගන්න. ඔයාලා මේ free spaces මේකෙන් බලා ගන්න පුළුවන් මොන disk වලද
ෆ්‍රී ස්පේසස් තියෙන්නේ කියලා. ඒතර මම ගාව ෆ්‍රී ස්පේසස් තියෙන්නේ මෙතන D එකේ ෆ්‍රී ස්පේසස් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා 11GB ෆ්‍රී ස්පේස් එකක් තියෙනවා. 1GB තියෙනවා. ඊට පස්සේ 26GB ෆ්‍රී ස්පේස් එකක් තියෙනවා. මෙතන බලා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය කරන සාමාන්‍යයෙන් මම දැනන්නේ Linux එක ඉන්ස්ටෝල් කරනවා නම් 40GB වත් ෆ්‍රී ස්පේස් තියාගන්න. තියෙනවා නම් ඔයාලා මොකද කරන්නේ? උදාහරණට දැන් මේකේ ගිහිල්ලා මම දැන් මේකේ D එකේ තියෙනවානේ 40GB. ඒකට ගිහිල්ලා shrink volume කියන එක මේ ක්ලික් කරන්න. shrink volume උනායින් පස්සේ එතකොට කොච්චරක් shrink කරන්න පුළුවන්ද කියලා මෙතන availability එකක් දෙනවා. දැන් මේක තමයි maximum value එක. හරි. 34 කියන එක කියන්නේ GB 34ක් තමයි ඔයාලට maximum shrink කරගන්න පුළුවන්. හරි. එතකොට ඒක shrink කරාන් පස්සේ එතකොට මොකද්ද unallocated එකක් විදිහට තමයි පෙන්වන්නේ. ඒකද D හරි E හරි පෙන්වන්නේ available disk space කියලා පෙන්වනවා. එහෙම නැත්නම් unallocated කියලා මේ විදිහට black color එකෙන් පෙන්වනවා. මෙන්න මේ unallocated එකේ තමයි ඔයා Ubuntu එක හෝ එහෙම නැත්නම් Linux platform එකක් ඔයාලට install කරන්න තියෙන්නේ. හරි. එතකොට Linux එකක් අනිවාර්යෙන් ඔයාලා install කරනවා නම් Linux වල දැන් ඔයාලා දන්නවද Windows machine එකේ දැන් CD එක drive එකක් විදිහට පෙන්නන්නේ CD-ROM එක නේද? හරිද? ඒ වගේ Linux වල එහෙම පෙන්නන්නේ නැහැ. මම තියාගන්න CD-ROM එක වුණත් Linux වල fold එකක් විදිහට තමයි පෙන්නන්නේ. හරි. එතකොට අපි folders install කරන්න ඕන. CD-ROM කියන fold එක අපි install කරන්න ඕන. එතකොට දැන් CD එහෙම automated විදිහට Windows වල disk එකක් හැදෙනවානේ. එහෙම හැදෙන්නේ Linux වල ඔක්කොම එකම ෆයිල් එකක් විදිහට. එතකොට operating system එක තියාගන්න වෙනම තැනක් හදා ගන්න ඕන. අන්න ඒකට අපි කියන්නේ boot කියලා. හරි. ඊට පස්සේ ඔයාගේ permissions හදනවා නම් profiles user profiles ඒකට ෆයිල් එකක් හදා ගන්න ඕන root කියලා. හරි. එතකොට තව ෆයිල්ස් හදා ගන්න swap කියලා. ඔයාගේ අනිත් ඉතුරු මොනවාද MP4 ඊට පස්සේ MP3 වගේ මොනවා හරි data's ටිකක් ඔයා store කරනවා නම් අන්න ඒක තියාගන්න swap කියලා තව ෆයිල් එකක්. හරි. ඒ වගේ ෆයිල්ස් වර්ග කොහොමත් 4ක් විතර අනිවාර්යෙන් ක්‍රියේට් කරන්න ඕන. ක්‍රියේට් කරලා ඉවරනන් පස්සේ මවුන්ටින් කරන්න ඕන. මවුන්ටින් කියලා කෝඩින් ටිකක් තියෙනවා Linux වල. ඒ මවුන්ටින් කියන කෝඩ් එක කරලා තමයි ඔයා Linux එකක් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නැහැ Linux platform එකක්. දැන් බොහෝ දුරට basic user කෙනෙක්ට පාවිච්චි කරන OS එකක් තියෙනවා. ඒකට අපි කියන්නේ Ubuntu කියලා. Ubuntu එකේදී mounting කරන්න අවශ්‍ය නැහැ. automated mount වෙනවා. ඔයා දැන් advanced level එකේ යනවා නම් Kali, Parrot OS, Taylor එහෙම නැත්නම් hacking කරන්න penetration testing වලට ඒ වගේ දේවල් වලට දානවා නම් අනිවාර්යයෙන්ම mounting එහෙම නැත්නම් mount කියන command එක දීලා CD USB එක හරි CD-ROM එක හරි ඒක mount කර ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට operating system එක install කරන්න දෙන්නේ නැහැ. clearද? ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා Linux එකක් dual boot කරනවා නම්. හරි. dual boot විතරක් නෙමෙයි normal install කරනවා වුණත් ඔය අනිවාර්යෙන් mount කරන්න ඕන. පැහැදිලිද? right. ඒ කතාව තමයි මෙතනදී type 1 එකේදී වෙන්නේ. ඒතකොට type 2 එකේදී ඔය කිසිම දෙයක් අවශ්‍ය නැහැ. VMware fusions කියලා කියන්නේ VMware මොනවාද ඔයාලට දාන්න පුළුවන්. එහෙම නැත්නම් virtual box KVM කියලා operating system තියෙනවා Linux වලට support කරන. ඒතකොට ඒ ටික දාලා ඒක ඇතුළත ඔයාලට install කරන්න පුළුවන්, run කරන්න පුළුවන් මේ ටික. clearද? right. අනේකයි type 1 එකයි type 2 එක අතර තියෙන වෙනස. හරි. පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ මෙන්න මේක ලියා ගන්න. right. මේක පොඩ්ඩක් ලියා ගන්න. මගේ මේ print screen එකේ මොකක් හරි අවුලක් වෙලා තියෙනවා. ඒකයි paint එකෙන් මම පොඩ්ඩක් ඔයාලට share කරන්නේ. මගේ screen එක print වෙන්නේ නැහැ. right. මේක පොඩ්ඩක් ලියා ගන්න. හරි. එතකොට type
Hyper-V type 1 එක කියලා කියන්නේ මේ විදිහට යන්නේ physical device එකේ directly operated විදිහට install වෙන dual boot triple boot ඒ වගේ යනවා. එතකොට Hyper-V type 2 කියලා කියන්නේ ඔයාගේ operating system ඇතුළත තවත් operating system run වෙනවා නම් ඒකට අපි කියන්නේ type 2 කියලා. clearද? මෙන්න මේකට වඩා මේක පොඩ්ඩක් fast වැඩි. type 2 කියන එක fast වැඩි අනිත් type 1 එකට වඩා. හරිද ඉවරද? සර්. ඉවරයි නේද? හරියට. right. ඊට පස්සේ මෙන්න මේ ටිකත් ලියා ගන්න. බලන්න. right. මේක ලියා ගන්න. මේකට අපි කියන්නේ VM migration කියලා. VMware එහෙම නැත්නම් virtual machine migration. Migrations කියලා කියන්නේ operating system එක දැන් Google virtual machine එක නිකන් හිතලා බලන්නකෝ. දැන් මේ machine එකේ operating system එකක් හදනවා. අන්න ඒක ඒ screen එකම වෙනත් තැනකින් ඔයා log වෙලා ගන්නවා නම් ඒකට තමයි කියන්නේ migration කියලා. හරි? පැහැදිලිද? හරිද? හරිද? right. එතකොට මේ සාමාන්‍යයෙන් containers කියලා concept එකක් තියෙනවා. container කියලා කියන්නේ දැන් physical machine එක තියෙනවානේ. අන්නේ physical machine එක අපි ගත්තොත් එයාව VMware එකක් විදිහට run කරනවා. දැන් අපි ගත්තොත් දැන් කොහොමද කියලා කිව්වොත් දැන් මම කිව්ව මතකයිද දැන් මැෂින් එකක් අරගෙන ඒ මැෂින් එක ෆයර්වෝල් එකක් විදිහට අපිට රන් කරන්න පුළුවන් කියලා මතකයිද? නෑ. ඇයි අර pfSense කියලා ෆයර්වෝල් එකක් මම කතා කරේ මතකයිද? pfSense එක. මතකයි නේද? ඔව් හරි. ඔව් හරි. pfSense එකේ ඔපරේටින් සිස්ටම් එක අරගෙන අපේ මැෂින් එකේ රන් කරන්න පුළුවන් නේ.
ආ එතකොට සම්පූර්ණයෙන් ද මැෂින් එකකින් සාමාන්‍යයෙන් PC එකක් හදන්න අයියේ යූසර් කෙනෙක් හෝ එහෙම නැත්නම් සර්වර් කෙනෙක් විදිහට පාවිච්චි කරන්නනේ සම්පූර්ණයෙන් PC එකේ තියෙන සම්පූර්ණ දේම චේන්ජ් කරනවානේ එතනදී අනේකට තමයි අපි කියන්නේ කන්ටේනර්ස් කියලා. එතකොට මොනවා හරි එක ඔපරේටිං සිස්ටම් එකක් දාලා ඒ ඔපරේටිං සිස්ටම් එක සම්පූර්ණයෙන් රන් කරන්න දෙනවා නම් ඒකට අපි කියන්නේ කන්ටේනර් රන් ටයිම් කියලා. හරි ඒකත් ඔයාලට වර්චුවල් එකක් විදිහට යන්නේ. දැන් අපි දහකට කිව්වොත් ඔයා පාවිච්චි කරනවා ෆයර්වෝල් එකක්. හරි? ඒ කියන්නේ PC ෆයර්වෝල් එකක්. හරි මෙයා ෆයර්වෝල් එකක් විදිහට පාවිච්චි කරනවා කියලා කියන්නේ මෙන්න මේ ෆයර්වෝල් එක ඔයා මෙතනදී ඔපරේට් කරන්නේ නැහැ. හරි ඔයා ඔපරේට් කරන්නේ නැහැ මෙතනදී. ඔයා ඔපරේට් කරන්නේ මොකක් හරි ස්විච් එකක් හෝ එහෙම නැත්නම් මොනවා හරි කේබල්ස් වලින් ඔයා තවත් මැෂින් එකකින් තමයි ඔයා මොනවද කරන්නේ මෙන්න මෙයාගේ IP address එක දාලා log වෙන්න 192.168.1. අපි කියමු 100 කියලා. මෙන්න මේ IP address එක මෙතන type කරනවා http://192.168.1.100 කියලා. එතකොට ඔයාට එනවා username password කියලා මේ මොකද්ද profile එකක්. එහෙම නැත්නම් web page එකක්. හරිද? password කියලා වට එනවා මොනවද API interface එකක්. API interface කියන්නේ මොකද්ද? application interface කියලා කියන්නේ. නැත්නම් API එකක් එනවා. ක්ලියර්ද ඔයාලට? මෙන්න මේ API එක ඇතුළට ගිහිල්ලා තමයි ඔයාලට මේක ඔපරේට් කරන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේකට තමයි අපි කියන්නේ containers කියලා. containers කියලා කියන්නේ machine එක තියෙන්නේ තවත් තැනක ඒක ඔපරේට් කරන්නේ තවත් තැනක නම්. එතකොට ඔයාලට මෙන්න මේ machine එකේ physical device එකකට ගිහිල්ලා ඔපරේට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මෙයාව ඔයා වෙනත් තැනකදී අරගෙන මෙයාව ඔපරේට් කරනවා නම් මේකට අපි කියන්නේ container කියලා. හරි? එතකොට සාමාන්‍යයෙන් containers වල පාවිච්චි කරන දැන් machines type තියෙනවා ඒ වගේ engines තියෙනවා හරි එතකොට සාමාන්‍යයෙන් popular container engine එකක් විදිහට කියන්නේ docker engine කියලා එකක් තමයි අපි කියන්නේ popular engine එකක් කියලා හරි මම තියාගන්න docker right මෙතන දාගන්න popular container engine is docker engine හරි ඊට පස්සේ ඊට අමතරව තව available engines කීපයක් තියෙනවා මෙන්න මේ ටිකත් දාගන්න ඒ කියන්නේ එක machine එකක් තවත් machine එකකින් operate කරනවා නම් ඒකට අපි කියන්නේ containers කියලා. හරි. ඒක SSH වෙන්න පුළුවන්, telnet වෙන්න පුළුවන් ඕන ක්‍රමයකින් ඔයාලට log වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් ලියා ගන්නවද? Windows containers. එතකොට මෙන්න මේ concept එක Cisco ලා පාවිච්චි කරනවා. හරි? Cisco ලා එයාලගේ virtual switches එහෙම නැත්නම් virtual routers එයාලා run කරනවා. හරි? ඒකත් මතක තියාගන්න. ඒකයි මෙතනදී Cisco ලා ඇයි VMware එක ගැන කතා කරන්නේ. ඒක ඇත්තටම Cisco වලට අවශ්‍ය නැති දෙයක් නේ මේක Windows එහෙම නැත්නම් server පැත්තවලටනේ සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ. ඇයි Cisco ලා VMware එකක් ගැන කතා කරනවා කියලා ඇහුවොත් Cisco ලගේ devices එයාලා VMware එකක් කරහා run කරලා අන්න ඒක පාවිච්චි කරනවා රියල් නෙට්වර්ක් වලට. ඒකයි මේ Cisco ල මේ VMware එක ගැන කතා කරන්නේ. ක්ලියර්ද? හරි එළවෙයි right ඊට පස්සේ ලියා ගන්න virtual switching මතක තියාගන්න මේවල ඇත්තටම codings මොකුත් නැහැ ඔය concept එක විතරයි තියෙන්නේ හරි එතකොට Cisco ලා පාවිච්චි කරන මේ switches වර්ග තමයි මේවා virtual switches ඔයාලට මේකේ operating system එක download කරලා ඔයාලට PC එකක් run කරන්න පුළුවන් switch එකක් විදිහට හරි එහෙම නැත්නම් Cisco ලා cloud එකකින් මෙන්න මේ දේ හදලා දෙනවා virtual machine හරි මේක සම්පූර්ණයෙන් virtual switches මෙන්න මේ modules ටික තමයි Cisco ලා run කරන්නේ virtual switches මේක සම්පූර්ණයෙන් layer 2
devices විතරයි එතනදී run වෙන්නේ. හරි සර්. හරි right ඊට පස්සේ අලින්ත් එක ලියා ගන්න network functions virtualization. right මේකේ මේ network functions එකේ notes ටික ලියා ගන්න. network functions කියලා කියන්නේ switch එකක් හෝ router එකක් ඇයි අපි virtualization කරන්න ඕනේ. අන්න ඒකට තමයි මේක දීලා තියෙන්නේ. benefits මේකේ තියෙන benefits. දැන් අර Cisco device එක දැන් අලුතින් ඇවිල්ලා තියෙන SDN technology එක වලට දන්නවනේ API එකකින් අරගෙන මේ වෙනත් device එකකින් access කරන්න පුළුවන් කියලා නේද? කරේ දාලා මේක පොඩ්ඩ ලියා ගන්න ඉවරයි නේ. ඉවරයිද මේ ටික? ඔය right එහෙනම් මේ image එක පොඩ්ඩ ලියා ගන්න. network function එකක් වෙන විදිහ NFV එකක් වෙන විදිහ. මේ මම 9ට ඉවර කරන්නේ. ඔයාලට බ්‍රේක් මොනවා හරි ඕන වෙයිද නැද? ඕනේ මම දන්නේ අනිත් කට්ටිය විනාඩි 10ක් 15ක්වත් ඕනේ නැද්ද?
මට ප්‍රශ්නයක් නැහැ අනිත් කට්ටියට. ඉවරයිද? ඔයාලා ඉවරද? මම හැමෝටම එක ඇඩ්වයිස් එකක් කරනවා. ඔයාලා මතක තියාගන්න. ඔයාලා ජොබ් විතරක්ම කරන්න යන්න එපා. හරිද? හේතුව මේ ජොබ් එකෙන් ඔයා මැක්සිමම් 1 lakh විතර ලංකාවේ මෙහෙව්වොත් ඒක ඇත්තට මදි. හරි. ප්ලස් ඊට අමතරව මේ දැන් හදිසිය ඔයාගේ දැන් එක්ස්පයරි ටයිම් කියලා එකක් එනවා. එක්ස්පයරි ටයිම් කියලා කියන්නේ ඔයාලට වැඩ කරන්න අමාරු කාලයක් එනවා. හරි. එතකොට ඔයාලට ජොබ් එකක් මත ඩිපෙන්ඩ් වෙන්න බෑ. හරි. ඒ හින්දා මතක තියාගන්න මොනවා හරි පැසිව් ඉන්කම් කියන දෙයක් හොයාගන්න try කරන්න. පැසිව් ඉන්කම් කියලා කියන්නේ ඔයා වැඩ කරත් නැතත් ඔයාට සල්ලි හොයාගන්න පුළුවන් ක්‍රම. හරි. ගොඩාක් තියෙනවා. දැන් ටයිපින් ජොබ් එහෙම නෙමෙයි මම කියන්නේ. data entry ඒව නෙමෙයි. ඒවා ඉතින් ඔයා අනිවාර්යෙන් වැඩ කරන්න බෑ. එහෙම නෙමෙයි මම කියන්නේ. මොකක් හරි affiliate, trading, investment ඒ වගේ දේවල් try කරලා බලන්න මේ කවදා හරි දවසක මේ ඔයාට මහන්සි වෙන්න බැරි අවස්ථාවක් එනවා. එතකොට ඔයාට නිකන් ඉන්න බෑනේ. හරි. ඒ හින්දා මේ හැම වෙලාවෙම ඒවා වගේ දේවල් පැසිව් ඉන්කම් එකක් විදිහට ඔයාට හොයාගන්න පුළුවන් දේවල්. හරි. දැන් අපි ඇත්තටම දන්නේ නැහැ ලංකාවේ ගොඩාක් මිනිස්සු ඉන්නවා මේ ට්‍රේඩින් කරන කට්ටිය ඩ්‍රොප් ෂිපින් කියලා කියන්නේ හැම වෙලාවෙම අපි වැඩ කරන් ඉන්නේ නැහැ උතරදී. අපි පර්චේස් එක දානවා දාලා ඉවර වෙලා ෆොටෝස් ටිකක් ෂෙයා කරලා තියනවා. තිබ්බයින් පස්සේ ගන්න එක්කෙනා රික්වෙස්ට් එක දුන්නොත් උතරයි අපිට වැඩ තියෙන්නේ. දැන් සාමාන්‍ය පැසිව් ඉන්කම් කියන්නේ වැඩ කරන්නේ නැතුවම ඉන්න එක නෙමෙයි. සාමාන්‍යයෙන් අපි දැන් 8 to 9 8 to 5 අනේ වගේ ටයිම් පීරියඩ් එකේ වැඩ කරන්නේ නැතුව අපිට ෆ්ලෙක්සිබල් ටයිම් පීරියඩ් එකක් ඇතුළත දවසට පැය දෙකක් පැය තුනක් අනේ වගේ ඩියුරේෂන් එකක වැඩ කරා නම් හොඳටම ඇති. සාමාන්‍ය හොඳ ගාණක් හොයන්න පුළුවන්. හරි. එතකොට ඒක පැසිව් ඉන්කම් වල ගොඩාක් දේවල් තියෙන එකක්. ටී-ෂර්ට් වල ඩිසයින් කරලා දෙනවා නම් හරි. ඒ වගේ දේවල් බුක් ඒ කියන්නේ පොත් මොනවා හරි ලියන්න පුළුවන් කෙනෙක් නම් පොතක් එහෙම ඒකට විකුණන්න පුළුවන්. හරි. කෝස් එකක් ඔයාලට විකුණන්න පුළුවන් නම්
ඒ වගේ දේවල් ඔයාලට කරන්න පුළුවන් නම් කරන්න මොකක් හරි දෙයක් ඔයා ඉගෙන ගත්ත දෙයක් පැසිව් ඉන්කම් වලට කන්වර්ට් කරගන්න ට්‍රේඩින් ඉන්වෙස්ට්මන්ට් බයිනරි ඔප්ෂන් ෆොරෙක්ස් අනේ වගේ දේවල් ඔයාලට අතරම පැසිව් ඉන්කම් එකක් ජොබ් කරත් නැතත් අනිවාර්යෙන් ඕක මේ ඉන්වෙස්ට් කරායින් පස්සේ ඔයාලට සල්ලි හොයන්න පුළුවන් ගොඩාක් ක්‍රම තියෙනවා එකක් තමයි ඩ්‍රොප් ෂිපින් මං කියව ෆොරෙක්ස් ඊට පස්සේ බයිනරි ඔප්ෂන් ඊට පස්සේ අපි ගත්තොත් ඇෆිලියට් මාකටිං කියලා එකක් තියෙනවා අනේවා හැම එකක්ම පැසිව් ඉන්කම් හොයලා දෙන දෙයක් හරි ඒ හින්දා ජොබ් කරන ගමන් ඕ ටික කරලා තියාගන්න පස්සේ කාලෙක ඔයාලට ජොබ් එකක් බෝරින් වෙනවා දැන් ඕනම ජොබ් එකක් අවුරුදු 5ක් 10ක් විතර යනකොට සම්පූර්ණයෙන් බෝරින් වෙනවා අනිත් එක ජොබ් එක මත විතරක් ඩිපෙන්ඩ් වෙන්න එපා හරි එතකොට ඔයාලට ගොඩක් ඉදිරියට යන්න බෑ හරි ඒ හින්දා ඔයාලා මොනවා හරි ප්‍රයිවට් බිස්නස් එකක් මොනවා හරි කරන්න ඒ බිස්නස් එක පැසිව් ඉන්කම් එකක් විදිහට තියෙන්න ඕන මම ඇත්තටම මගේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් මම ෂෙයා කරන්නම් ඔයාලට නිකන් පෙන්නන්න මම මේ දවස් ටිකේ ගත්ත ට්‍රේඩින් ටික තමයි මම ඔයාලට පෙන්නන්නේ හරි දැන් මම මේ ඔයාලා අහලා ඇති IQ option කියලා අහලා තියෙනවද අනේ ඒකේ මම ගත්ත ට්‍රේඩින් ටික තමයි මම මේක බලන්න ෆෙබ්‍රුවරි 13 ගත්ත ට්‍රේඩ්ස් ටික දැන් මම සාමාන්‍යයෙන් දැන් මේ ට්‍රේඩ් දෙවෙනි ට්‍රේඩ් එක එදාම තුන්වෙනි ට්‍රේඩ් එක 4 රයිට් 5 මේකත් මම ගත්ත එක තමයි රයිට් එතකොට එදා දවසේ මම ගත්ත ට්‍රේඩ් ටික ට්‍රේඩ් 8ක් විතර මම ගත්තේ ඒ 8 මට සාමාන්‍යයෙන් ඩොලර්ස් 1000ක් විතර මම earn කරා එක දවසේ හරිද එතකොට මට ඕක මාසෙටම ඇති හොඳටම පැහැදිලිද අනේ වගේ දැන් හැමදාම මම ට්‍රේඩ් කරන්න අවශ්‍ය නැහැ සතියට එක දවසක් මම ට්‍රේඩ් කරත් මට හොඳටම ඇති ලංකාවේ නැත්තම් මාසයකට එක දවසක් පැහැදිලිද අනේ වගේ ඒක ඇත්තටම ලොකු අමාරු දෙයක් නෑ අපි හරියට ස්ටඩි කරලා ඒ වගේ දේවල් දැන් මේක විතරක් නෙමෙයි මම කියන්නේ ඩ්‍රොප් ෂිපින් මොනවා හරි ඔයාලට ලේසි කියලා ඔයාලට ෆ්ලෙක්සිබල් කියලා හිතන දෙයක් ඔයාලා කරන්න try කරන්න අනිවාර්යෙන්ම ඒක තමයි ගොඩක් earn කරන කට්ටිය දැන් නිකන් උදාහරණයටම හිතලා බලන්නකෝ දැන් අපි හරියටම ඉගෙන ගන්නවා ඩිග්‍රී ගන්නවා ජොබ් එකක් කරනවා පට්ට සල්ලි වියදම් කරලා ඉගෙන ගන්නවා හරි ඉගෙන ගත්තට නිකන් එක්සැම්පල් එකට මම කියන්නම් ජොබ් එකක් කරලා ජොබ් එකට යන එක්කිනාද වැඩිපුරම earn කරන්නේ එහෙම නැත්නම් අපි කියමු චයිනා වලට ගිහිල්ලා බඩු අරගෙන ලංකාව වටෙන්ම හෝල්සේල් කරනවා කවුද සල්ලි හොයන්නේ මිනිහා ඉගෙනගෙනවත් නැහැ අපි කියමු maximum O level fail එක්කෙනෙක් real life environment එකේ මොකද වෙන්නේ සෙල් කරන එකට ආදායම වැඩි මොකද සෙල් කරන එකට කොහොමද ආදායම වැඩි ඔව් හේතුව ඇයි ඔයාගේ සැලරි එක ඩිපෙන්ඩ් වෙනවා වෙන කෙනෙක් මත හරිද ඔයා ජොබ් එකක් කරොත් ඔයාගේ සැලරි එක ඩිපෙන්ඩ් වෙනවා වෙන කෙනෙක් මත හැබැයි ඔයා බිස්නස් එකක් කරොත් ඩිපෙන්ඩ් වෙන්නේ කවුරු මතද අපි මත හරි එතකොට ඔයාගේ ලයිෆ් එක ඩිපෙන්ඩ් වෙන්න ඕනේ වෙන කෙනෙක් මතද එහෙමත් නැත්නම් ඔයා මතද හරි ඒක පොඩ්ඩක් ඔළුවේ ගන්න ඔයාගේ ලයිෆ් එක ඔයාගේ මත ඩිපෙන්ඩ් වුණොත් ඔයාට හොයන්න පුළුවන් සල්ලි හොයන්න පුළුවන් ඔයාගේ ලයිෆ් එක තව කෙනෙක් මත ඩිපෙන්ඩ් වුණොත් එයා කරන කියන හැම දෙයක්ම ඔයාට කරන්න වෙනවා හරි ප්ලස් ඔයාට කන්ට්‍රෝල් එකක් නැතුව වෙනවා ඒ කියන්නේ ඔයාව කන්ට්‍රෝල් කරන්න වෙන කෙනෙක් ඔයා නෙමෙයි ඔයාගේ ලයිෆ් එක කන්ට්‍රෝල් කරන්නේ ඔයා වෙන කෙනෙක් වෙනුවෙන් තමයි ජීවත් වෙන්නේ වෙන කෙනෙක්ට earn කරන්න ඔයා ජීවත් වෙනවා වෙන කෙනෙක්ට හම්බ කරලා දෙන්න ඔයා ජීවත් වෙනවා වැඩක් නැහැ ඔයා try කරලා බලන්න ඔයා වෙනුවෙන් ඔයා හම්බ කරන්න ඔයා වෙනුවෙන් ඔයා earn කරන්න right පැහැදිලිද මං කියන දේ right ඒ හින්දා ඔයාලා full effort එකක් දාන්න ඔයාලා මොනවා හරි private business එකක් job එකක් කරන්න එපා කියන එකනේ මං කියන්නේ job එක මත depend වෙන්න එපා හැම වෙලාවෙම හරි ජොබ් එකක් කරන්න සල්ලි ටිකක් හොයාගන්න ජොබ් එකක් කරන්න ඒ ජොබ් එකේ හම්බ කරන සල්ලි ටික ඔයා යූස් කරන බිස්නස් එකක් විදියට right මම දන්න එක්කෙනෙක් හිටියා එයාගේ රියල් ස්ටෝරි මිනිහා මුකුත් ඉගෙනගෙන නැහැ grade
10 වෙනකන් විතර එයා ඉගෙනගෙන තියෙන්නේ. හැබැයි මිනිහා පටන් ගත්ත මිනිහා පොඩ්ඩක් ජොබ් එකක් කරන්න ගිහිල්ලා මිනිහා හොයාගත්ත ලක්ෂ 5ක් විතර සෙට් කරගත්තා. මිනිහා මොනවද කරේ පරණ බයික්ස් තියෙන්නේ. බයික් ටික අරගෙන ඌ මොනවද මොඩිෆයි කරලා ඒ බයික් එක විකුණනවා 50000ක් විතර තියාගෙන. හරි. දවසට ඒ කියන්නේ මාසෙකට බයික් 10ක් වික්කොත් මොකද්ද ගාන 50000 ගානේ. බැරිද 10 බයික් 10ක් විකුණන්න බැරිද? අනිවාර්යෙන් පුළුවන්. පොඩ්ඩක් ෆේමස් වුණොත් පුළුවන්. ඩිසයින් කරන ඒවා මොඩිෆයි කරන ඒවා අනිවාර්යෙන් ලංකාවේ කට්ටිය ගන්නවා. නිකන් බයික් එකේ රේට් එක වැඩි වුණත් නේද? බයික් එක කියලා කියන්නේ අඩු වෙන දෙයක් නෙමෙයි. අනිවාර්යෙන් බයික් එකේ මාකට් එක වැඩි වෙනවා. හරි? බයික් විතර නෙමෙයි ඕනම දෙයක් ඒ වගේ. දැන් එයා මිනිහා ඇවිල්ලා මිනිහා මොකුත් ඉගෙනගෙන නැහැ. ඩබල් තට්ටු තියෙන ගෙදරක් හැදුවා. වාහන ගත්තා මං හිතන්නේ අවුරුද්දට මිනිහා වාහන ගත්තා 3ක් විතර. අවුරුද්දක් ඇතුළත වාහන 3ක් ගත්තා. අනේ වගේ ඉන්නවා මිනිස්සු. හරි? ඒ හින්දා මතක තියාගන්න මොනවා හරි ඔයාලගේ ලයිෆ් එක වෙනුවෙන් ඔයාලා ඉම්ප්‍රූව් කරන්න දෙයක් ඔයාලා හදාගන්න. රයිට්? එතකොට ඔයාලා ස්ටඩි කරන්න මම නම් ඔයාලට රෙකමන්ඩ් කරන්නේ ස්ටඩි කරන්න ඒ ඉගෙන ගන්න දේ ඔයාට ප්‍රයෝජනයක් විදිහට හරව ගන්න තමයි බොහෝ දුරට ඔයාලා try කරන්න ඕන. තවත් කම්පැනි එකකට නෙමෙයි. ඔයා තවත් කම්පැනි එකේ කෝඩින් කර ඉන්න නෙමෙයි. ඔයාලා පුළුවන් නම් මේ network එකේ concept එක හදාගෙන පුළුවන් නම් තව ඩිවයිස් එකක් හදන්න. දැන් Cisco වගේ තව ඩිවයිස් එකක් හදන්න. අමාරු තමයි. අපි හිතනවා අපිට ඕක කොහෙද කරන්න අපි ලංකාවේ මිනිස්සුනේ කරන්න බෑනේ. එහෙම නෙමෙයි. මේ මොටිවේට් ඩිමෝටිවේට් කරගන්න එපා ඔයාලා විසින්. පුළුවන් නම් මොනවා හරි ඇප්ලිකේෂන් එකක් හදන්න, ගේම් එකක් හරි මොකක් හරි මේ වගේ අයිඩියාස් එනවනේ එක එක වා ඉගෙන ගන්න දේ ඇවිල්ලා ඔයාගේ ලයිෆ් එකේ ඉන්කම් එකක් විදිහට හරවා ගන්න try කරන්න. මොනවා හරි දෙයක් වා ඉගෙන ගන්න ලයිෆ් එකේ ඉන්කම් හොයා ගන්න දෙයක්. හරි. දැන් මම ඇතරම් මම මේ දවස් ටික දැන් මාස 3-4ක් විතර මම ජොබ් එකේ ගියේ නෑ. හැබැයි මට සල්ලි ඕන තරම් තියෙනවා. හරි. මං කාටවත් බයත් නෑ ණයත් නෑ. ඕන තරම් සල්ලි හම්බ වෙනවා. දැන් මම ඔයාලට පෙන්නුවා දැන් ලාස්ට් පෙබ්‍රුවරි 13 මම ට්‍රේඩ් කරපු ටික පෙන්නුවා. මම ඒ ට්‍රේඩ් එක මට ඇති හොඳටම මාසයක් විතර නිකන් ඉන්න. හරි. හැබැයි මම ඒක එක දවසින් හොයන ගාන. හරිද? එතන මම හැමදාම වගේ ට්‍රේඩ් කරොත් නිකන් හිතලා බලන්නකො ලක්ෂ 20ක් 25ක් විතර මට හම්බ වෙනවා මාසෙකට. පැහැදිලිද? හැබැයි මට එච්චර සල්ලි අවශ්‍ය නැහැ. ලංකාවට ඔච්චර සල්ලි ආවොත් ඉන්කම් ටැක්ස් එකෙන් එනවා. ඒ හින්දා මම ඔච්චර පැන ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ. මට අවශ්‍ය කරන සල්ලි ටික හම්බුණා නම් මම එතනින් නවත්තනවා. පැහැදිලිද? රයිට්. ඒ හින්දා පොඩ්ඩක් බලන්න ඒක නේ. රයිට්. මේ ටික ලියාගෙන ඉවරද ඔයාලා? ඔව්. හරි ඊට පස්සේ මෙන්න මේක ලියා ගන්න NFV infrastructure. ඒක පොඩ්ඩක් ලියා ගන්න මේ Cisco ලගේ තියෙන network functions. එතකොට VNF ටිකක් තියෙනවා අර පල්ලෙහා දාලා තියෙන්නේ point wise දාලා තියෙන්නේ VNF virtual network functions කියන එක.
දැන් එක්සැම්පල් එකකට ගත්තොත් අපි අබ්දුල්ලාව ගත්තොත් අබ්දුල්ලා කරන්නේ පැසිව් ඉන්කම් එක. දැන් එයාලට ඉස්කෝලයක් තියෙනවා, ඉස්කෝලේ ළමයි අරගත්තා. ඒකට වෙනම ටීචර්ස්ලා දාලා එයාලට පේ කරනවා. නේද අබ්දුල්ලා? වැඩක් කරන්න අවශ්‍ය නැහැ. ඉන්කම් එක එනවා. ඕ නැද්ද අබ්දුල්ලා? හරි එතකොට අබ්දුල්ලා ඇත්තටම කරන්නේ මේ මිනිහා මේ ඉස්කෝලේ ටීචර්ස්ලාට සල්ලි ගෙවනවා. ගෙවලා ඉවර වෙලා එයා ඉතුරු ගාණ ටික ගන්නවා. ඒවා ඇත්තටම පැසිව් ඉන්කම් එකක්. එයා ඉන්වෝල්ව් නැතුව පොඩි පොඩි ඉන්වෝල්ව්මන්ට් තියෙනවා. හැබැයි එයාගේ හැම මහන්සියම එයාට යන්නේ නැහනේ. අනේ ඒක තමයි කියන්නේ අපි පැසිව් ඉන්කම් එකක් කියලා. හරි? ඔයාලා පුළුවන් නම් ඔයාලා ලයිෆ් එකේ සක්සස් වෙන්න ඕන ලක්ෂ 5ක් 10ක් මාසෙකට හොයන්න ඕන ෆ්‍රීඩම් එකක් තියෙන්න ඕන ලයිෆ් එකේ ෆ්‍රීඩම් එකක් තියෙන්න ඕන නම් ඔයාලට එන අයිඩියාස් අද දවසේ ක්ලාස් එක ඉවරනයින් පස්සේ ලියා ගන්න ඔයාලට සල්ලි හොයන්න පුළුවන් ක්‍රම මොනවාද තියෙන්නේ ඔයාලට ගොඩාක් මහන්සි වෙන්නේ නැතුව සල්ලි හොයන්න පුළුවන් ක්‍රම මොනවාද තියෙන්නේ එන්නේ ඒවල ඔයාලට හරියන දේවල් මොනවාද පොඩි රිසර්ච් එකක් කරන්න YouTube තියෙන්නේ මේ වීඩියෝස් බලන්නයි ඇඩල්ට් මූවීස් බලන්නයි ගේම්ස් ගහ මේ බලන්න නෙමෙයිනේ ඒ හින්දා මේ ඔයාලා පොඩි රිසර්ච් එකක් දාන්න මොනවාද ඔයාලට පැසිව් ඉන්කම් එකකින් හොයන්න පුළුවන් දේවල් සමහර මේ වෙබ්සයිට්ස් තියෙනවා YouTube වීඩියෝස් බලන්න දැන් පැයක් පැය දෙකක් පැය හතරක් බලන්න ඩොලර්ස් 400ක් විතර දෙනවා හරි එතකොට ඔයාලට ඒක බලන්න ඉන්න අවශ්‍ය නැහැ ඔයාලට වීඩියෝ එක ප්ලේ කරලා කොහේ හරි යන්න පුළුවන් පැය හතරක් වීඩියෝ ඔන් කරලා ඉතින් ඒවා ඉතින් පැසිව් ඉන්කම් ඩොලර්ස් 400ක් දවසට ඒ වගේ තියෙනවා සමහර ඒවා ඊමේල් සෙන්ඩ් කරන්න එක එක ක්‍රම තියෙනවා ඔයාලට ගොඩාක්ම මහන්සි වෙලා කරන්න බැරි නම් ඒ වගේ දේවල් කරන්න හැබැයි පොඩ්ඩක් බෝරින් ඒ වගේ දේවල් කරන්න හැබැයි ඉන්කම් අනිවාර්යෙන් එනවා රයිට් ඒ වගේ පොඩි රිසර්ච් එකක් දාන්න ගොඩාක් දේවල් තියෙනවා සල්ලි හොයන ගොඩාක් දේවල් තියෙනවා රයිට් හරි සෙවිලෝ හරිද ඉවරද ඔව් දකින්න මම හරි මේක පොඩ්ඩක් ලියා ගන්න virtualized infrastructure manager ඉවරයිද මේ ඉමේජ් එක ඇඳ ගන්න ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක යන විදිහ IDS එකයි firewall එකයි එහෙම යන විදිහ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් සර්විසස් කියලා කියන්නේ එයා virtual machine එකේ හදාගෙන තියෙන setups ටික
හරි සර් කියලා. හරි right. මේක ලියා ගන්න element managers. හරි සර් කියලා. හරිද right. ඊට පස්සේ මේ management and orchestration දැන් ඒ ටිකත් ලියා ගන්න. අපි කියන්නේ මනෝ කියලා.
හරිද ඉවරයිද? හරි ඉවරයි. ඊට පස්සේ මේ මෙන්න මේ ටික ලියා ගන්න. මේ ටික පොඩ්ඩක් ලියා ගන්න. sorry ඉවරයිද? තාම ලියනවද? ඉවරයි. මේක ලියා ගන්න. VNF performance වර්ග කීපයක් තියෙනවා. පළවෙනි එක input output, ඊට පස්සේ input output devices, ඊට පස්සේ interrupt request, අපේ රියල් මැෂින්ස් වල තියෙන ඒවාම තමයි මේකෙත් ගන්න. input output USB pen drive ගහන්න පුළුවන් places, VG ports, ඒ හැම එකක්ම දැන් virtual machine එකේ තියෙන ඒවත් එයාගේ device එකක් විදිහට තමයි ගන්න. direct memory access drivers, ඒ හැම එකක්ම එයාගේ මේකක් විදිහටම තමයි ගන්න.
इनपुट आउटपुट टेक्नोलॉजी के लिए आगा एक යටතේ මේක ලියාවේ What is it? इनपुट आउटपुट टेक्नोलॉजी एक යටතේ මේක ලියාවේ ඉවරයිද හරි පළවෙනි එක OVS DPDK එක යටතේ මෙන්න මේ ඉමේජ් එක ලියා ගන්න මේක පොඩ්ඩක් මම සම්පූර්ණයෙන් zoom කරන්න බෑ මෙහෙම කරන්නකෝ මෙන්න මේ දෙක ලියා ගන්න මුලින් ඊට පස්සේ මම පොඩ්ඩක් පල්ලෙහාට ගන්නම් හරි මෙතන තියෙන libraries vhost user dpdk vhost user vhost net එච්චරයි තියෙන්නේ මෙන්න මේ දෙක ලියා ගන්න තනි තනියෙන් ඊට පස්සේ මම kernel space එකේ පල්ලෙහාට ගන්නවා Already. right මේ ටික ලියා ගන්න
हर सेकंड ඉවරනේ. ඊට පස්සේ දෙවෙනි එක PCI pass through. අනේක ටයිටල් එක දාගන්න PCI pass through කියලා දාගන්න. ඒකේ advantages එහෙම නැත්නම් performance කියලා දාගන්න. performance එහෙම නැත්නම් advantages කරේ. PCI pass through කියන එක හරියට. සර් පොඩ්ඩක් ඔක කියනවා හිටින් එක මොකද්ද? PCI pass through කියන එක මොකද්ද කියන එකද? ටොපික් එක පොඩ්ඩක් කියන්න මට ඇහුනේ PCI pass through. ඔව් ඒක තමයි topic එක. PCI අර content තුනක් දුන්නා නේද මම? technologies කියලා වර්ග තුනක් දුන්නේ මතකයිද? PC හරි අන්න ඒකේ දෙවෙනි එක. ඔව් හරි එතන තියන්න හරි සර් ඊට පස්සේ SR IV කියන එක ලියා ගන්න. තුන්වෙනි එක. මේ නෑ ඒ තුන්වෙනි එක ලියා ගන්න කලින් මේකේ පොඩි ඉමේජ් එකක් ලියා ගන්න. දැන් පොඩ්ඩක් මම මේ ඉමේජ් එක මේ කරනවා. හරි මේක පොඩ්ඩක් අඳගන්න. පේනව නේද? ඔක පොඩ්ඩක් zoom කරනවා දැන් හරිද? අරක වගේ ලියා ගන්න නම් 86 host OS කියන එකයි හරි ඔය ලියලා බලන්න ඉවරලා පල්ලෙහාට ගන්නවා.
හරි උඩ ලියව පොඩ පහළ. හරිද? හරි සයිකල්. ඊට පස්සේ ලියා ගන්න SRIV SRIV. ඒකේ VNF වර්ග දෙකක් තියෙනවා. එකක් වෙබ් අනිත් එක වෙපා කියන එක. එන්න මේ දෙක ලියා ගන්න. ජොබ් එකක් කරද්දි මේ හැම එකක්ම අපිට ඉන්නේ නැහැ. හැබැයි එක්සෑම් එක කරන්න තමයි මේ ටික සිස්කොල දාලා තියෙන්නේ. අපි මේ වගේ දේවල් ලොකුවට පාවිච්චි වෙන්නේ නැහැ. මේ හැබැයි මේ virtual machine එක පාවිච්චි කරනවා අපි සම්පූර්ණයෙන් මෙන්න මේ තරම් ඩීප්ලි යන්නේ නැහැ. හැබැයි එක්සෑම් එකට බොහෝ දුරට මේ වගේ දේවල් අහනවා. හරි? මේ නම් ටිකවත් අඩු ගන්න ඔයාලා දැනගෙන තියෙන්න ඕන. මොකද ටොපික් එක? අන්තිම ටෙක්නොලොජි කියලා එකක් දුන්නේ. ඒක දාගන්න. මං 3ක් දුන්න නේද මතකයි නේද? OVF එකයි PCI එකයි SRIV කියලා එකක් දුන්නේ. ඒකේ SRIV එක අන්තිම එක ලියා. මොකද? හරි ගමු. හරි.
හරි ඊට පස්සේ මේ image එක ලියාගෙන මම පල්ලෙහා තියෙන එක තව චුට්ටක් ස්ක්‍රෝල් කරන්න ඉවරුනෙන් පස්සේ ඔක්කොම වුණාද මම සායලා තියෙන්නේ නෑ සමුත් වෙන්නේ දැන් නම් ෂෙයා වෙනකම් හරි දැන් වීඩියෝ ටික රෙකෝඩ් වෙන්නේ නේද ආකාරي වෙලා ඉන්ටර්නෙට් ඩ්‍රොප් වුණා වෙන්නේ නැතිනේ ඒක රෙකෝඩින් කරන වැඩ නේද හරි